සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිසෝ දිසං යන්තං කෛරා වේරීවාපන වේරිනං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරෝති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත පින්වතුනි, පින්වත් ඔබ හැම දෙනාම මේ රාත්‍රියේදී පුරුදු පරිදි බොහෝම ශ්‍රද්ධාවෙන් තැම්පත් වෙලා සූදානම් උනේ නෙත් FM ධර්ම දක්ෂිනාවෙන් බුදුබණ ටිකක් ශ්‍රවණය කරන අවස්ථාව උදා කර ගැනීමටයි. අද නෙත් FM ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා 797න් 1 12 මුන 2 හෙට්ටිපොළ පදිංචි PG මැණිකේ මහත්මිය, මෙත්මි සුබෝධා බණ්ඩාර, සසත්මි සුලක්ෂණා බණ්ඩාර, සිතුමි දිලේක්ෂා බණ්ඩාර යන දියණිවරු ඇතුළු පින්වතුන් විසින්. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ කුද්දක නිකායේ මේගිය වග්ගයේ සඳහන් වෙන ගෝපාල කියන සූත්‍රය. ගෝපාල කියන වචනය අපේ පින්වතුන්ලාට බොහොම හුරු පුරුදුයි. ගවයන් රැකබලා ගන්නා ගොපල්ලා. ගවයන් රැකබලා ගන්න කෙනා වර්තමානයේ අපි ජීවත් වෙන සමාජ රටාවේ හැටියට ඊටාම සාමාන්‍ය පුජ්‍යලයක් හැටියටයි සලකන්නේ. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල කුසිකර්මය, ගව පාලනය මේ කියන වෘත්තීන් අනුමත කරපු දැහැමි ජීවනෝපායන් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම මේ සූත්‍ර දේශනාවන් කියවනකොට, මේ සූත්‍ර දේශනාවන් දැන ඉගෙන ගන්නකොට බුද්ධ කාලයේ ගව රැලක් රැකබලා ගන්න ගොපල්ලා කියන්නේ බොහොම අවබෝධයක් සහිත කෙනෙක් හැටියට, වෘත්තීයමය වශයෙන් නිපුණත්වයක් සහිත පුජ්‍යලයක් හැටියට හඳුනා ගන්න බොහෝ කාරණාවන් මේ සූත්‍ර ධර්ම තුල තොරතුරු අන්තර්ගත වෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ සමග ගොපල්ලෙක් අතර ඇතිවෙන සංවාදයක් මත
ඒ ගොපල්ලට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණු ටිකක් අන්තර්ගත වෙනවා. ඒ ගොපල්ලට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණු ටික අපේ ජීවිතවලටත් හැම වෙලාවකම සිහියේ රඳවාගත යුතු ඊටාම වැදගත් මහෝපකාරී දහම් කරුණු ටිකක්. වාසනාවන්ත පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන එක්තරා අවස්ථාවක කොසොල් දනව්වේ සැරිසරන අවස්ථාවකදී උන්වහන්සේට අදහසක් පහළ වෙනවා බොහොම සෙවන සහිත රුක්ෂයක් දැකලා ඒ රුක්ෂය මුල වැඩ හිඳමින් විවේක ගන්නට, විවේක සුවයෙන් කාලය ගත කරන්න ඕන කියන අදහස බුදුහාමුදුරුවන්ට පහළ වුණා. භික්ෂූන් වහන්සේලා අසුම් පැනෙව්වා, ආසන පැනෙව්වා. ඒ ආසන පැනෙව්වට පසුව බුදුරජාණන් වහන්සේ අර රුක්ෂ මූලයේහි වැඩ හිඳමින් විවේක සුවයෙන් කාලය ගත කරා. මෙහෙම මේ රුක්ෂ මූලය තුල විවේකීව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා දැකලා එක්තරා ගොපල්ලෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියා. එහෙම පැමිණිච්ච ගොපල්ලට භාග්‍යවතුන් වහන්සේ ධර්මානුශාසනා පැවැත්තුවා. කුසලය පිළිබඳව වර්ණනා කරමින් දැහැමි කතාබහ මේ ගොපල්ලත් එක්ක සිද්ධ කළා. ඒ වගේම සීලයෙහි පිහිටීමේ ආදීනව පිළිබඳව මේ ගොපල්ලට බුදුරජාණන් වහන්සේ මනාව පහදලා දුන්නා. කුසල ධර්මයන් වඩන්නට, සිල් පුරන්නට මේ ගොපල්ලගේ මනස තුල උත්සාහය, උනන්දුව ඇති කරන්නට ඒ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කටයුතු කළා. අනතුරුව මේ ගොපල්ලා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිලා කුසල ධර්මයන් පූර්ණේ කරන්න උත්සාහවත් භාවය හිතේ ඇති කරගෙන භාග්‍යවතුන් වහන්සේට ආරාධනාවක් සිද්ධ කරනවා. හෙට දවසේ භාග්‍යවතුන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා තමන්ගේ නිවසට දනට වඩින ලෙස. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තුස්නීම් භූතව, ඒ කියන්නේ නිහඬව අර ගොපල්ලගේ ආරාධනාව පිළිගත්තා. ගොපල්ලා බොහොම සතුටු වුණා. බුදුහාමුදුරුවෝ තමන්ගේ නිවසට වැඩම වීමට ආරාධනාව පිළිගත්තා. හෙට දවසේ මගේ ගෙදරට බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේ සමග දනට වඩිනවා. හරිම උනන්දුවෙන් මේ ගොපල්ලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දම් පිළියෙල කරා. ඒ දානයත් බොහොම උනන්දුවෙන්, බොහොම බැතිබරව සකස් කළේ. ගොපල්ලා කියන්නේ ගවයන් රැකබලා ගන්න කෙනෙක් නිසා එයාට කිරිවලින් අඩුවක් නැහැනේ. ඉතින් මේ දිය මුසු කරන්නේ නැතුව, ජලය මුසු කරන්නේ නැතුව තනිකරම කිරෙන් පිසු බතක් සකස් කරලා ගිතෙල් සහිතව බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට පිළිගන්වලා බුදුරජාණන් වහන්සේ දන් වළඳලා අවසන් වූ පසුව මේ ගොපල්ලා බුදුරජාණන් වහන්සේගෙන් නැවතත් අවවාද අනුශාසනා ලබා ගන්නවා. නැවත වරක් කුසලෙහි ආනිසංස, සිල් පිරීමෙහි ආනිසංස, සිල්වත් භාවයේ ආනිසංස මේ ගොපල්ලට බුදුරජාණන් වහන්සේ
පහදා දීලා ගොපල්ලගේ නිවසින් වැඩම කරනවා. මේ කටයුතු මෙහෙම අවසන් වෙලා එදා දවස ගත වෙනකොට එක්තරා මිනිස්සෙක් මේ ගොපල්ලට උදේ ඉඳන් දම්පැන් පිළිගන්වලා බුදුහාමුදුරුවෝ ප්‍රධාන භික්ෂු සංඝයාට බොහොම ආදරයෙන් මහා දානයක් දීලා අපෝපස්ථාන කරපු මේ ගොපල්ලා එදා දවසේ එක්තරා මිනිස්සෙකුගේ පහර දීමකින් මරණයට පත් වෙනවා. මෙන්න මේ සිදුවීම පෙරදරි කරගෙන මේ සිදුවීම නිමිති කරගෙන භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසනවා. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා කුසලයෙහි ආනිසංස, දානෙහි ආනිසංස, සිල් පිරීමේ ආනිසංස පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් අනුශාසනා ලබලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දිය නුමුසු කිරෙම්පිසු ගිතෙල් සහිත දම් පිළිගන්වලා මේසා විශාල පින්කමක් සිද්ධ කරපු මේ ගොපල්ලා එදිනෙම අනතුරකට ලක් වෙලා එක්තරා මිනිස්සෙකුගේ පහර දීමක් නිසා ජීවිතක්ෂයට පත් වෙනවා. මේ කාරණයේ ස්වභාවය කුමක්ද කියන එක බුදුරජාණන් වහන්සේගෙන් මේ භික්ෂූන් වහන්සේලා විමසන්නේ. දැන් මේ කාරණය මේ ගොපල්ලගේ කතා ප්‍රවෘත්තිය අර කොසල් දනව්වේ සැරිසරන අවස්ථාවේදී රුක්ෂ මූලයක වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දැකලා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදිලා තමන්ගේ නිවසට වඩම්මලා දම්පැන් පූජා කරලා මේ බුදුන් සරණ ගිය තෙරුවන් සරණ ගිය උපාසක මහත්මයා මේ ගොපල්ලා එදිනම ජීවිතක්ෂයට පත් වෙනවා. මේ කාරණේ නැවත නැවත අපේ ශ්‍රාවක පින්නතුන් හිතට අරගෙන නැවත නැවත මෙනෙහි කරලා බලන්න. මේ සිදුවීම නැවත නැවත ආවර්ජනය කරන්න. ඒ නිසයි මම මේ කතාව ටිකක් ලොකුවට ඔබට කියලා දුන්නේ. මේ ගොපල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙච්ච අවස්ථාවේ ඉඳන් සිදුවෙච්ච සිදුවීම් ටික නැවත නැවත මෙනෙහි කරලා ආවර්ජනය කරලා මේ සිදුවීම ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න ශ්‍රාවක පින්නතුන් උත්සාහ කරන්න. මං එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඔබට එහෙම ආරාධනා කරන්න ඒ විදිහට බලන්න කියලා කියන්න හේතුවක් තියෙනවා. වර්තමානයේ අපි බොහෝ පින්කම් සිද්ධ කරන්නේ පින්වතුනි එක එක අපේ ජීවිතයේ පෞද්ගලික බලාපොරොත්තු පෙරදරි කරගෙන. බොහෝ දේවල් මගඵල ලබනවා කියන අරමුණ නෙමෙයි. දුවගේ පුතාගේ විභාගේ පාස් කරලා දෙන්න ඕන. කැඩෙන්න යන විවාහය දුවගේ පුතාගේ ආරක්ෂා කරලා දෙන්න ඕන. නොඑක ආකාරයේ වැරදි චර්යාවන්ට නොමග ගිය අය ඒ වගේ මුදවලා දෙන්න ඕන. අල්ලපු ගෙදර කෙනාගෙන් නිතර නිතර වැටමායිමත් එක්ක එහෙම නැත්නම් යන එන පාර පිළිබඳව වෙන්න පුළුවන්. මේ විවිධ කාරණාවන් මත ඇති වෙලා තියෙන අඩදබර සංසිඳුවලා හිතේ සැනසෙල්ලක් ඇති කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් නැන්දම්මා ලේඩි අතර තියෙන ගස්ඨණය නැති කරලා දෙන්න ඕන. ස්වාමියාගෙන් බිරිඳ විඳින පීඩාව, බිරිඳගෙන් ස්වාමියා විඳින පීඩාව මේ කියන ගැටලු निराකරණය කරලා දෙන්න ඕන කියලා තමයි වර්තමානයේ බොහෝ අය බෝධි පූජා තියන්නේ පිරිස් සජ්ජායනා කරන්නේ විවිධ පින්කම් වලට දායකත්වයේ දරන්නේ. මේ ළඟ තියෙන තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න දැකලා ඒ ප්‍රශ්නවලට තුනුරුවන්ගේ සරණින් යහපතක් සැනසෙල්ලක් උදා කරගන්නවා කියන අභිලාෂයෙන්මයි
බොහෝ විට පින්කම් සිද්ධ කරන්නේ. ආමිස ගණයේ පින්කම් සිද්ධ කරන්නේ ඔය කියන පරමාර්ථය. ඒක වරදක් නෙමෙයි. එහෙම කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. එහෙම කරන ඔබ කෙලවර මහා මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. ඔබ බලාපොරොත්තු වෙනවා දිගින් දිගටම කාලයක් පින්කම් කරගෙන ගිහිල්ලා කෙලවර ඔබ වචනයක් කියනවා. අනේ ඉතින් ඔය බෝධි පූජා තිව්වා කියලා, පිරිත් කිව්වා කියලා, අහවල් පින්කම කරා කියලා ඔය කියන හැටියට ඕවගේ බලයක් නැහැ. ඔය කියන හැටියට ඕවගේ ගුණයක් නැහැ. එහෙම ගුණයක් තියෙනවා නම්, එහෙම බලයක් තියෙනවා නම් අනේ අපේ කෙල්ලට මෙහෙම වෙයිද? අපේ කොල්ලා කොච්චර හොඳ කෙනෙක්ද? එයාගේ කසාදේ කැඩෙයිද? අනේ අපි උදේ හවස බුදු පහන තියනවා. බුදුහාමුදුරුවන්ට කියනවා, තුනුරුවන්ට කියනවා මගේ දරු පවුල රැකලා දෙන්න කියලා. එහෙම කියද්දිනේ මගේ ගෙදර අයට කොරෝනා වැළඳුනේ. එහෙම කියද්දිනේ අපේ මහත්තයා රියානතුරකට ලක් වෙලා රෝහල්ගත වුණේ, ඔත්පල වුණේ. මගේ පුතා රියානතුරකට ලක් වෙලා මිය ගියේ අපි මේ උදේ හවස දෙයියන්ට බුදුන්ට පහන් තියලා අපිව ආරක්ෂා කරලා දෙන්න කියලා කටයුතු කරද්දිමනේ. ඉතින් ඕවගේ ඔය කියන හැටියට බලයක් තියෙනවා නම්, ගුණයක් තියෙනවා නම් කෝ ඉතින් අපිට මේ වගේ කරදර වෙයිද? එබඳු තත්ත්වයක් ඔබ කල්පනා කරලා බලන්න මේ සමාජයේ නිර්මාණය වෙලා නැද්ද කියලා. පැහැදිලිවම බොහෝ තැන්වල එහෙම ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. බොහෝ තැන්වල එහෙම ගැටලුවක් නිර්මාණය වෙලා තියෙන. ඔබ මේ යමක් අර කුලීපදනම මත සිද්ධ කරනවා වගේ තමයි පින්කම් සිද්ධ කරන්නේ. පින්වතුනි, අපි මෙන්න මේ කියන මුලාවෙන් මිදිලා හැබෑම අවබෝධය ඇති කරගෙන අපි මේ ජීවිතයේ යහපත්ව කුසලයෙන් පෝෂණය කරගන්න විරවීරිය දරමු. දැන් මේ ගොපල්ලට එහෙම බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝයාට දම්පැන් පූජා කරලා හවස ජීවිතක්ෂයට පත් වුණ අනතුරකට ලක් වුණා. ඔබට වුණා නම් ඔබ මොකද්ද කියන්නේ? අනේ ඉතින් බුදුහාමුදුරුවන්ටත් දන් දීලා ඒකෙවත් ගුණේ නැද්ද? ඒකෙන්වත් ඔය අනතුර වළක්වන්න තිබුණ නැද්ද? ඔබ එහෙම නේද හිතන්නේ? අනන්ත අප්‍රමාණ සංසාරේ මෙරි ඉපදි ආපු ගමන තුල ඔබ එකතු කරපු දේවල්, ඔබ ගොඩ ගහගත්ත දේවල්, ගබඩා කරගත්ත දේවල් හුඟක් ඔබේ ගිනුම්වල තියෙනවා. අපි ඒකට කියනවා බොහොම හොඳ වචනයක් කර්මය කියලා, පෙර කර්මය කියලා. හැබැයි ඒකත් වැරදි විදිහට ගන්න එපා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කර්මයෙන් කියන එක. හේතුව මොකද? බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදවාදී ධර්මයක් දේශනා කළේ. හේතුඵලවාදී ධහමක් දේශනා කළේ. එනිසා යම් හේතු සාධක කිහිපයක් එකතු වෙලා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. කර්මයත් ඒක එක කොටසක්, එක හේතුවක්. එතකොට දැන් මේ සංසාරේ පුරාවටම එකතු කරගත්ත අකුසලයන් අපේ ජීවිතය අපිව පීඩාවට පත් කරනකොට අපි මේ මොහොතේ ඒක වළක්වන්න, ඒකට පිටුපාන උත්සාහ කළාට ඇතැම් අවස්ථාවල අපේ අකුසලයේ බලවත් නිසා අපිට ඒක යටපත් කරන්න බෑ. උපපීඩක, උපඝාතක කියලා කර්මයේ අපිට උගන්වනවනේ ස්වභාවයන් ටිකක්. උපස්තම්භක කර්මය ජීවත් වුණාට පස්සේ, ජීවිතේ ලැබුවට පස්සේ, ඉපදුනාට පස්සේ ජීවත් වෙන්න හේතු වෙන කර්ම ශක්තිය. උපපීඩක කර්මය කියන්නේ වරින් වර ලෙඩ දුක් වලට, වැටීම් තැලීම් වලට ලක් වෙමින්
මේ ජීවිතේ පවත්වාගෙන යන්න බලපාන කර්ම ශක්තිය. උපඝාතක කියන්නේ මේ ජීවිතේ අර වගේ අනතුරු වලින් විනාශයට පත් කරන, මරණයට පත් කරන කර්ම ශක්තිය. එහෙම කර්මයක් උරුම කරගෙන කර්මයේ සහ තව නොයෙක් ආකාරයේ හේතු සාධක, තව නොයෙක් ආකාරයේ හේතු සාධක කියන්නේ මේ කර්මයේ විතරක් නෙමෙයි. පටිච්ච සමුප්පාද න්‍යාය පිළිබඳව බණහන අපේ පින්වතුන්ලා දන්නවා. නිසා මේ තනි හේතුවකින් නෙමෙයි මේවා සිද්ධ වෙන්නේ. හැබැයි කර්මයක් එක දෙයක් පමණයි. එහෙම සිද්ධ වෙනකොට අපි මේ తాවකාලිකව මේ මොහොතේ අර සංසාරේ පුරාවටම සිද්ධ කරපු අකුසල ක්‍රියාවන් සියල්ල අමතක කරලා මේ මොහොතේ කරන දෙයකින් අපේ අයහපත් දේවල් මගහරවා ගන්න, යටපත් කරගන්න උත්සාහ කරාම ඒක එසේ නොවුනහම අපි මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. ඒ මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? තුනුරුවන් විශ්වාස කරන්නේ නැහැ. පින් කුසල් විශ්වාස කරන්නේ නැහැ. ඕවා කරාට වැඩක් නැහැ. එහෙම හරියනවා නම් මම්මගේ හිසේ කෙස් ගානට කරලා තියෙනවා. කෝ මට ලැබිච්ච ප්‍රතිඵල? එහෙම කියනවා. නිසා බුදුරජාණන් වහන්සේ මේ සංසිද්ධිය නිමිති කරගෙන ඊටාම වටින කාරණාවක් පහදා දෙනවා. දිසෝ දිසං යම් තං කෛරා වේරීවාපන වේරිනං මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, සතුරෙක් තමාගේ සතුරෙකුට එහෙම නැත්නම් වෛරී පුජ්‍යලයෙක් තමාගේ වෛරී පුජ්‍යලයෙකුට යම් විනාශයක් කරන්න කැමති වෙනවද? කරන්න සැලසුම් කරනවාද? කරන්න මාන බලනවාද? උත්සාහවත් වෙනවද? ඒ වගේ තමයි වරදවා පිහිටුවන ලද සිත පුජ්‍යලයාට ඊට එහා ගිය හානියක්, අවැඩක්, අනර්ථයක් සිද්ධ කරනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා. දැන් මේ ගොපල්ලා අරසා විශාල පින්කමක් සිද්ධ කරලා එදාම සන්ධ්‍යාවේ අනතුරකට ලක් වෙලා මරණයට පත්වන්නේ අර වැරදි විදිහට පිහිටෝපු සංසාරගත සිතයි. සංසාරගතව පෙර භවයන්හිදී එනකොට ඒ සංසාරේ වැරදි විදිහට පිහිටෝපු හිත වැරදි විදිහට කෙලෙස් රැස් කරගෙන තිබුණා, කර්ම රැස් කරගෙන තිබුණා. ඒවා සතුරෙක් තමාගේ සතුරාට යම් විපතක් කරන්න මාන බලාගෙන ඉන්නවාද? වෛරී පුජ්‍යලයෙක් තමන්ගේ වෛරකාරයාට යම් අනතුරක් සිද්ධ කරන්න කුරුමානං අල්ලමින් බලාගෙන ඉන්නවාද? ඒ වගේ තමයි වැරදි විදිහට පිහිටෝපු සිත තුලින් පුජ්‍යලයාගේ ජීවිතයට සිද්ධ කරන අනතුරු හානි ඊටත් එහා ගිය බරපතල ඒවා කියන එක බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා. දැන් මේ ගොපල්ලා අර සංසාර ගතව ගෙනාපු පාපකාරී වැරදි විදිහට පිහිටෝපු හිත මේ ගොපලු ආත්ම භාවයේ තුලදී කුසලයේ ආනිසංස, කුසලයේහි යෙදීම තුලින් ජීවිතයට ලැබෙන සැනසෙල්ල, සිල්වත් වීමෙහි වටිනාකම දැන හඳුනාගෙන ඒ අනුව ජීවිතයේ ගොඩනගා ගන්න මාවතට අවතීර්ණ වුණා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම්පැන් පූජා කරලා
මෙතෙක් වැරදි විදිහට පිහිටෝපු සිත, මුලා වෙලා තිබිච්ච සිත යහපතට නැඹුරු කරගත්තා. ඒ නැඹුරු කරගත්ත නිසා වාසනාවන්ත පින්කමක් සිද්ධ කරගෙනම ඒ භවය කෙලවර කරගන්නට ඔහුට අවස්ථාව උදා වුණා. එහෙමනම් අපේ පින්වතුන්ලා වටහා ගත යුතු කාරණාවක් තියෙනවා. දැන් සමහර වෙලාවට තමන්ගේ ජීවිතයේ පිළිබඳව කල්පනා කරලා බැලුවහම තමන්ට මොනතරම් අප්‍රසන්න හානිකර දේවල් පුජ්‍යලයෝ බාහිර පරිසරය තුල ජීවත් වෙනවද තියෙනවද? උදාහරණයක් හැටියට හිතන්නකෝ. සමහර අය හිතනවා මේ අල්ලපු ගෙදර මිනිස්සු අපිත් එක්ක පුදුම ඉරිසියාවකින් ඉන්නේ. අපි යන එන හැටි බලන් ඉන්නවා. මොනවා කරත් අපිත් එක්ක පැටලෙන්න බලාගෙන ඉන්නේ. ඔහොම අසල්වැසියන් එක්ක ගැටෙන මිනිස්සු ඉන්නවා. ඉඩ කඩන් වලට පාර තොටට විවිධ කාරණාවන් හේතු කරගෙන. එහෙම නැත්නම් තවත් පැත්තකින් සමාජයේ තියෙන අනතුරුදායක තත්ත්වයන් මේ කොරෝනා වසංගතයෙන් Tamanට හානියක් වෙයිද කියලා මුවා ආවරණ පැලඳගෙන ගෙවල් ඇතුළට වෙලා කොටු වෙලා හිර වෙලා සුරක්ෂිතව ඉන්නවා. එහෙම ඉන්න ඕන. ඒක වරදක් කියනවා නෙමෙයි. ඒ හැම එකකින්ම Taman අනාරක්ෂිත වුණොත් Tamanට අනතුරක් වෙයි කියලා Taman සුරක්ෂිත වෙන්න උත්සාහ කරනවා. හැබැයි මුවා ආවරණය පැලඳගෙන එළියට යන්නේ නැතුව කොරෝනා වලින් ආරක්ෂා වෙලා මේ ජීවිතේ බේර ගන්න ඕන. කොරෝනා කියන්නේ මාරාන්තික රෝගයක්. මේකට ගොදුරු වෙලා කෙටි කාලයකින් ජීවිතක්ෂයට පත් වෙනවට වඩා තව ටිකක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙලා මේ ලෝකෙ තුල රැඳිලා මැරෙන්න තියෙනවා නම් හොඳයි කියන ආකල්පයෙන් අපි ගෙවල් වලට වෙලා සුරක්ෂිත වෙන්න උත්සාහ කරනවා. දැන් එහෙම ඔබ භෞතිකව සුරක්ෂිත ඇති. අන්‍යයන් එක්ක ඇගෑලුම්කම් පාන්නේ නැතුව කතා බහ කරන්න යන්නේ නැතුව තමන්ගේ නිවසට වෙලා සුරක්ෂිත වෙලා ඇති. මේ මොහොතේ ඔබ කල්පනා කරන්න ඇත්තටම මේ ඇස් දෙකට පේන දේවල් එක්ක ඔබ සුරක්ෂිත වෙන්න හරියට කටයුතු සංවිධානය කරගෙන තියෙනවද කියලා. තමන් ආදරය කරන ප්‍රිය කරන අයගේ මෘත ශරීරයක්වත් හරියට දැක ගන්න බැරි වෙන ආකාරයට ඇතැම් මෘත ශරීර ආදාහනය වෙනවා. භූම දානය වෙනවා. කෑම ටිකක් හදාගෙන ගිහිලා දුක සැප විමසලා තමන්ගේ ආදරණීයන්ට අප උපස්ථාන කරන්න කතා කරන්න බැරි විදිහට සමහර අය රෝගාතුර වෙලා රෝගයෙන් පීඩාවට පත් වෙනවා. මේ හැම දෙයකින්ම භෞතික ශරීරයට සිදු කරන බලපෑම කොහොමද කියන එක ඔබට තේරෙනවා. ඔබට මේ ජීවිතය ගැන දැනෙනවා. මේකේ යථාර්ථය තේරෙනවා. එහෙම තේරෙනවා නම් තේරුම් ගත්තා නම් දැන් ඔබ කල්පනා කරන ඔබ සුරක්ෂිත භාවයට කටයුතු සම්පාදනය කරගෙනද කියලා. නැහැ මගේ පින්වතුනි. ඔබ බහුතරයක් දෙනා තවමත් ඔය භෞතිකව වටපිටාව සුරක්ෂිත කරගත්තට ඔබ තවමත් අනාරක්ෂිතයි. ඔබ තවමත් හැබෑවටම සුරක්ෂිත මාවත පාදගෙන නැහැ. අද ගෙදරට වෙලා කොටු වෙලා එළියට බහින්න නැතු ඉන්න අපේ ඇතැම් මහත්තුරු
වෙනදට වඩා මත්පැන් පානය කරගෙන තමන් විසින්ම විනාශ වෙනවා. සමහර වෙලාවට බිරිඳත් එක්ක ස්වාමියාත් එක්ක දරුවොත් එක්ක ඇනකොටා ගන්න කුලල් කා ගන්න ප්‍රශ්න ඇති කරගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ පවතින කාල පරිච්ඡේදයේ තුල පවුල තුල ඇතිවෙන ආරවුල් ගැටුම් උස්සන්න වෙච්ච ස්වභාවයක් සමාජය තුලින් අපි දකිනවා. මොනවද මේකට හේතුව? ඔබ මුවාවරණයේ පැළඳුවාට හැබෑම රැකවරණයේ ආරක්ෂාව තමන්ට සලසාගෙන නැහැ. තවමත් පාපයට නැඹුරු වෙච්ච අකුසලයට හඹාගෙන දුවන නොයෙක් ආකාරයේ පාපකාරී සිතුවිලි වලට ඇලෙන ඔබේ මනස ඒ විදිහටම ඊටත් වඩා වැඩියෙන් ඒ පැත්තට නැඹුරු වෙලා කෙලෙස් රැස් කරගන්න පැත්තට නැඹුරු වෙලා තියෙනවා. එහෙනම් අපි මේ භෞතිකව අපිට බාහිරව තියෙන පරිසරයෙන් සිදුවෙන හානිය ඊටාම අවමයි. හැබෑවටම අපේ ආරක්ෂාව සලසා ගන්න නම් අපි අපේ ආධ්‍යාත්මය ශක්තිමත් කරගන්න ඕන. අපි අපේ මනස නිවැරදිව පිහිටුවා ගන්න ඕන. දැන් තමන්ගේ මනස රාගයෙන් මත් කරගන්නවා නම්, වෛරයෙන් මත් කරගන්නවා නම්, ඉරිසියාවෙන් කුහකකමින් පුරව ගන්නවා නම්, ඒ මනස, ඒ නොමගට ගිය මනස හතුරෙක් ඔබට කරන හානියට, වෛර කරන තැනැත්තෙක් ඔබට කරන හානියට වඩා එහා ගිය හානියක් සිද්ධ කරනවා. ඒ කොහොමද? දැන් අර ගොපල්ලව කිසියම් මිනිස්සෙක් ඝාතනය කළා. ඒක සිදුවීමක් පමණයි. එතනින් ඒ ගොපල්ලා ජීවිතක්ෂයට පත් වුණා. හැබැයි ඒ ගොපල්ලා ඊළඟ තැනට යනකොට යලි යලිත් ඒ වගේ ඝාතනයන්ට ගොදුරු වෙන්න තියෙන මාවත ඉඩකඩ අවම කරගෙන නේද යා ගියේ. තුනුරුවන් සරණ ගිහිල්ලා දම්පැන් පූජා කරලා තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පුරවගත්ත පිහිටුවාගත්ත හිතක් ඇති කරගෙන නේද එයා ජීවිතක්ෂයට පත් උනේ. එතෙක් සංසාරේ වැරදි විදිහට පුහුණු කරපු හිත බුදුහාමුදුරුවෝ මුණ ගැහිච්ච අවස්ථාවේදී සුමගට අරගෙන එතන ඉඳන් හොඳින් පුහුණු කරගෙන ගිය හිත නේද ඊළඟ තැනට අරගෙන යන්නේ. ඒ අරගෙන යනකොට අර ව්‍යසනයන්ට ගොදුරු වෙන ස්වභාවය අවම වෙලා යනවනේ. අපි නිතරම අහන බණපද යන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන්නේ. දැහැමිව යහපත්ව ජීවත් වෙනකොට ධර්මයේ විසින් මේ ආධ්‍යාත්මික ශක්තිය විසින් පුජ්‍යලයා සුරක්ෂිත කරනවා. එහෙමනම් අපි වටහා ගත යුතු දෙයක් තියෙනවා. අපි බාහිර දේවල් වලින් සුරක්ෂිත වුණාට අපේ ජීවිතයට හානි වෙන එක නතර වෙලා නැහැ. අපේ ජීවිතයට හැබෑවටම සුරක්ෂිත භාවයක් ඇති කරගන්න නම්, අපේ ජීවිතයේ හැබෑවටම අනතුරෙන් මුදවා ගන්න නම් බාහිර දේවල් වලට වඩා ආධ්‍යාත්මිකව තමන්ගේ මනස ශක්තිමත් කරගන්නට කටයුතු කළ යුතුයි. මේ කාරණය බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන්වල නොයෙක් ආකාරයෙන් දේශනා කරලා තිනා. යෝ සහස්සං සහස්සේන සංඝාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංඝාම ජුත්තමේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන පින්වතුනි,
මහා සතුරු සේනාවක් 100,000 ගණනින් සතුරු සේනාව ඒකරාශී වෙච්ච යුද පිටියකට ගිහිල්ලා තනි පුජ්‍යලයේ ඒ 100,000 ගණනක් වෙච්ච සතුරු සේනාව පරාජය කරලා ලබන යුද ජයග්‍රහණය හැබෑම ජයග්‍රහණයක් නොවේ. ඒක ඊටාම සාමාන්‍ය දෙයක්. ඒක ඊටාම සාමාන්‍ය දෙයක්. යුද ශිල්ප දන්නවනම් අවියායුධ හරියට හසුරුවනවනම් ඒක පුජ්‍යලයකට කරගන්න පුළුවන්. හැබැයි එහෙම 100,000 ගණනක් සතුරු සේනාව ජයගත්තත් ඒ පුජ්‍යලයාට තමන්ගේ මනස ජයගන්න බැරි වෙලා ඇති. එසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ මනස ජයගන්න එක. මොකද්ද මනස ජයගන්නවා කියන්නේ? මේ මනස තුල මුල් බැසලා තියෙන පළපදියම් වෙලා තියෙන රාගය, ద్వේෂය, මෝහය මේ දේවල් මුලින් උපුටා දමන්න තමන්ගේ මනසත් එක්ක සටන් කරන්න, යුද්ධ කරන්න ඒක ලෙහෙසි පහසු නෑ. අනේ මේ පෝයටවත් ගෙදර ඉන්න හින්දා ටීවී එකෙන් රේඩියෝ එකෙන් සීල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරනවා කියලා හිතුවොත් අනේ ඕක කරන්න බෑ. හරි කම්මැලි එක විදිහකට ඉන්න ගියාම. දැන් අර සතුරු සේනාවක් ජයග්‍රහණය කරපු කෙනාට මේ ආපු අහිතකර සතුරු සිතුවිල්ල යටපත් කරගන්න බෑ. සාමාන්‍ය ජීවිතේ බලන්නකෝ. ඔබ වැරදි ඇබ්බැහිවීම් කොයිතරම් කන්දරාවකට ගොදුරු වෙලා තියෙනවද? සමහර වෙලාවට උදේ පාන්දර නැගිට්ට ගමන් තේ ටිකක් බිව්ව ගමන් දුම් වැටියක් පානය කරන්න ඕන. ඒ දුම් වැටිය පානය කරේ නැත්නම් වැසිකිලි කැසිකිලි යන්නත් බෑ. උදේට කෑවහම දවාලට කෑවහම තේ ටිකක් බිව්වහම දුම් වැටියක් පානය කරන්න ඕන. හැබැයි ලෝකෙම දිනලා තියෙනවා. මේ පුංචි දුර්වලතාවයේ Tamanට දිනා ගන්න බැරි වෙලා තියෙනවා. දැන් බලන්න ඔබ දිනුම්ද කියලා එහෙනම්. ඔබ විසින්ම ඔබට හතුරෙක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් වැරදි මත්ද්‍රව්‍ය වලට නැඹුරු වෙලා තියෙනවා. විවිධ වැරදි චර්යාවන්ට ඇබ්බැහි වෙලා තියෙනවා. මනෝවිද්‍යා උපදේශන කටයුතු වල නිරත වෙන හාමුදුරු කෙනෙක් හැටියට මට මේ දේවල් කියලා ලිස්ට් එකක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සමාජයේ දරුවෝ තරුණ පිරිස නැඹුරු වෙලා තියෙන වැරදි ඇබ්බැහිවීම් මොනවද කියන එක. අවාසනාව පින්වතුනි, ඒවා කොයිතරම් බරපතලද කියනවා නම් මේ වගේ ප්‍රසිද්ධියේ මාධ්‍යයකින් ඒවා කියන එක සීලාචාර නැහැ, සුදුසු නැහැ. එම කියන්න බැරි තරම් අසෝබන ඊටාම පහත් ගණයේ ඇබ්බැහිවීම් වලට සමහර අය නැඹුරු වෙලා තියෙනවා. වෘත්තීයමය වශයෙන් ඉහළ තැන්වල රැකියා කරන්නේ. දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් ශිෂ්‍යත්වය ඉහළින්ම පාස් වෙලා තියෙනවා. සාමාන්‍ය පෙළ A9ක් අරගෙන තියෙනවා. හැබැයි ජීවිතේ වැරදි චර්යාවන්ට නැඹුරු වෙලා තියෙනවා. එහෙම පැති ඕන තරම් තියෙනවා. එතකොට අර බාහිරින් තිබිච්ච විභාග ප්‍රශ්න පත්‍රේ ලියලා ඒකෙන් ඉහළම ලකුණු අරගෙන තියෙනවා. එතනින් ජය අරගෙන තියෙනවා. හැබැයි තමන්ගේ මනස තුල තියෙන තමන් විනාශ කරන තමන්ට හතුරෙක් හැටියට තමන්ගේ ජීවිතයේම
ඇලිලා ගැලිලා තියෙන ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. බැරි කමක් නැහැ. එතෙන්ට හිත හදාගන්න ශක්තිමත් කරගන්න බැරි තැනට දුර්වල වෙලා තියෙනවා. ඒ ගැන වටිනාකමක් නොදකින නිසා. ආයතනික වශයෙන් ආයතනයේ ජනප්‍රියත්වය ආයතනයේ ආර්ථික ශක්තිය වැඩි දියුණු කරන්න ඔබ මහා දායකත්වයක් දක්වපු කෙනෙක්. හැබැයි ඔබේ අභ්‍යන්තරය තුල මුල් බැසගෙන තියෙන මනසට කාවැදිලා තියෙන රාගය, ඉරිසියාව, කුහකකම ඒවා ඔබට පළවා හරින්න බැරි වෙලා තියෙනවා. ඒ වගේන් ජය ගන්න බැරි වෙලා තියෙනවා. එහෙමනම් ඔබම හිතන්න මේ ආකාරයට බාහිර ලෝකයේ ජයගත්තට තමන්ටම හතුරෙක් බවට පත් වෙලා තියෙනවා නම් තමන්ම නේද තමන්ට ලොකුම විනාශය සිද්ධ කරගන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්නේ වෛර කරන්නේ තමන්ගේ වෛරකරුවට, තරහකාරයාට කරන හානියට වඩා බරපතලයි ඔබ ඔබේ මනස වැරදි විදිහට පිහිටුවා ගැනීම. ජම්මාන්තර හතුරෙක් තමන්ගේ හතුරට කරන අනතුරට වඩා බරපතල අනතුරක් ඔබේ ජීවිතයට වැරදියට පිහිටුවා ගත්ත ඔබේ මනස නිසා සිද්ධ වෙනවා. ඔබේ මනස නිසා සිද්ධ වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය දිනන්න ඉස්සෙල්ලා, බාහිර දේ දිනන්න ඉස්සෙල්ලා තමන් දිනන්න හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න ඕන. තමන් දිනන්නේ කොහොමද? සිහිනුවණින් ජීවිතේ දිහා බලලා, ලෝකේ දිහා බලලා මේ හැම දෙයක්ම දැන හඳුනාගෙන කෙලෙස් වලට වහල් වෙන්නේ නැතුව, පංච කාමයන්ට ලෝලී ගිජු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව යථාර්ථයේ තේරුම් අරගෙන නිවැරදි දේහි පිහිටන්නට, නිවැරදි දේම වැඩි දියුණු කරගන්නට සම්‍යක් සංකල්ප වලින් මනස පෝෂණය කරගන්නට පුජ්‍යලයා උත්සාහවත් වෙන්න ඕන. එහෙම නැති වුණොත් මේ ජීවන ගමනේ කෙලවර දකින දවසට ඔබ යාන වාහන සහිතව, ගෙවල් දොරවල් තට්ටු මන්දිර සහිතව, සේවක සේවිකාවන් පිරිවරාගෙන සැප සම්පත් වලින් ආඩ්‍ය ජීවිතයක් ගත කළත් ඔබ ඔබේ හතුරා ඔබ ළඟම තියාගෙන තමයි ඊළඟ තැනටත් ගමන් කරන්නේ. අපිට ලැබිලා තියෙන මේ දුර්ලභ මනුස්ස ජීවිතය මේ හතුරු වෙච්ච සිත සංසාරේ පුරාවටම, පින්වතුනි, අපි මෙරි මෙරි ඉපදී මේ ගමන එන්න ඇත්තේ අර ඔක්කොම දිනුවත් මේ හිත දිනන්න බැරි වෙච්ච නිසානේ. අර ගීතේ එකක් කියනවනේ, බුදුහාමුදුරුවෝ අපිත් දකින්න නැති, බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ. ඊළඟ තැනට ගිහිල්ලත් ඕකම කියන්නද බලාගෙන ඉන්නේ? මේ සංසාරේ එන ගමන තුල අනේ බුදුහාමුදුරුවෝ අපි දකින්න නැති, බුදුහාමුදුරන්ගෙන් බණත් අහන්න නැති, හැබැයි අපිට නිවන් දකින්න පින තිබුණේ නැහැ.
මේ භවයේදීත් ඒ පින නැති බව තේරුම් අරගෙන ඒ අඩුකමින් හිස්කමින්ම මැරිලා යනවා කියන්නේ ඔබ ඔබටම හතුරෙක් වෙනවා කියන එක නෙමෙයිද? එනිසා ඔබට තේරෙනවා නම් මෙච්චර සංසාරේ ඉපදි මෙරි ආපු ගමන තුල කවුරුවත් ඔබව මෙතෙන්ට අරගෙන ආව නෙමෙයි. කවුරුවත් ඔබට මේ සංසාර ප්‍රවාහයට තල්ලු කරලා දැම්ම නෙමෙයි. ඒක ඔබේ අම්මා තාත්තා නිසාවත් ඥාතීන් දූ දරුවන් නිසාවත් නෙමෙයි. ඔබ විසින්ම තමයි මේ මාවත පෝෂණය කරගන්නේ. එහෙනම් ඊළඟ තැනටත් යන්න ඉස්සෙල්ලා අපි මේ මොහොතේම තමන්ට තමන් මිතුරෙක්, තමන්ට තමන් මෛත්‍රී කරන කෙනෙක් බවට පත්වෙන්නයි මේ ජීවිතය තුළ වෑයම් කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරන්නේ තමන්ට තමන් රැකවරණය සලසාගෙන අත්තාහි අත්තනෝ නාතෝ කුහීනාතෝ පරෝසියා වෙන කාටවත් ඔබව එතෙන්ට තල්ලු කරන්න බැහැ. ඔබම තමයි ඒ මාවත එලිපෙහෙලි කරගත යුත්තේ. ඔබම තමයි ඒ ජයග්‍රහණය ඔබේ ජීවිතයට උදා කරගත යුත්තේ. එහෙම නොවුනොත් භෞතිකව ලෝකේ හැමදේම ඔබ දිනලා ඇති. ලෝකේ හැමදේම ඔබ ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් හැටියට ඔබට සතුටු වෙන්න පුළුවන් වේවි. නමුත් සංසාර ගමන තුල ඔබම ඔබට හතුරෙක් බවට පත්වෙමින් මෙරි ඉපදී මේ සංසාර ගමනේ දිගින් දිගටම ඔබට සැරිසරන්න සිදුවේවි. එනිසා මේ වටිනා මනුස්ස ජීවිතේ ලැබපු මේ අවස්ථාවේදී තව දුරටත් මේ සංසාරේ තමන්ට තමන් හතුරෙක් බවට පත් නොවි, තමන්ට තමන් මිතුරෙක් වෙලා, තමන්ට තමන් මෛත්‍රී කරන්නෙක් බවට පත්වෙන මාවත සකසාගත යුතුයි. මොකක්ද ඒකට කරන්න ඕනද? ඇඟපත හදන එක නෙමෙයි. මේ තමන්ගේ ශරීර කූඩුව ඇසුරු කරගෙන තියෙන විඥාණය, මනස හොඳින් සාත්තු සප්පායම් කරගෙන යහපත්ව සම්‍යක් සංකල්පනාවන්හි පිහිටුවාගෙන සම්‍යක් දෘෂ්ටියෙන් යුතුව ජීවිතය ගොඩනගා ගැනීමයි. ඒ කාරණේ හිතට අරගෙන හැම වෙලාවෙම මේ සංස්කාර ලෝකයේ යථාර්ථයේ තේරුම් අරගෙන සම්‍යක් සංකල්පනාවන්ගෙන් පිරිච්ච කෙනෙක් බවට පත් වෙන්න, අර ගොපල්ලා මරණයට පත් වුණාට බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දම්පැන් පූජා කරලා නිවැරදි තැන පිහිටුවාගත් හිතකින් තමයි මේ භවය අවසන් කළේ. ඒ වගේ ඔබත් සංසාරේ පුරාවටම තමන්ට තමන් හතුරෙක් වෙලා නැති ඉදිරියට ඒ වැරදීම, ඒ අතපසුවීම සිද්ධ කරගන්නේ නැතුව ඉදිරි ගමන තුල තමන්ට තමන් මිතුරෙක් බවට පත් කරගත්තොත්, තමන්ගේ මනස ඒ ආකාරයට සකස් කරගත්තොත් ඊටාම කෙටි කලකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් ලබා ගන්න නියත වශයෙන්ම පුළුවන්. ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවා. තුනුරුවන්ගේ සරණින් හැම දිනාටම ඒ ආධ්‍යාත්මික ගුණවගාවන් දියුණු කරගන්න ශක්තිය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්මානුශාසනාව අවසන් කරනවා. අද
නෙත්.FM ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කළා. අංක 797න් 1 12 මුණ 2 හෙට්ටිපොළ පදිංචි පී.ජී. මැණිකේ මහත්මිය, මෙත්මි සුබෝදා බණ්ඩාර, සසත්මි සුලක්ෂණා බණ්ඩාර, සිතුමි දිලේක්ෂා බණ්ඩාර යන දියණිවරු ඇතුළු පින්වතුන් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවයේ නිරතව සිටියදී COVID-19 ආසාදිතව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට මාසයකට ප්‍රථම එනම් 2021 6 වෙනි මාස 19 වන දින මියගිය එස්.එම්. සුමිත් ධර්මප්‍රිය බණ්ඩාර ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමට, එසේම මීට වසර 5කට පෙර මියගිය පී හේරත් සිඤ්ඤෝ පියාණන්ට පින් අනුමෝදන් කිරීමට, එවැගේම සුජීවත්ව සිටින ඩී.එම්. පතිරණ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට 2021 7 වෙනි මාස 19 වන දින 16 වන උපන්දිනයේ සැමරූ කවීශ ගිම්හාන් පුතුට සෙත් ප්‍රාර්ථනා කිරීමට, සුජීවත්ව වෙසෙන පවුලේ සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන මේ උතුම් ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ සපයමින් කටයුතු කරලා පින් සිද්ධ කරගත්තා. එසේ දායකත්වයේ දරමින් සිදු කරගන්නට යෙදුන පුණ්‍ය මහිමේ ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දායකත්වයේ දරපු පින්වත් ඔබට, ඔබේ පවුලේ දූපුතුන් නෑහිතවතුන් සෑම සියලු දෙනාටම, ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාට, එවැගේම පින්වත් නෙත්.FM කාර්ය මණ්ඩලයේ පින්වත්තුන් හැම දෙනාටම, සියලු දෙනාට මේ උතුම් පින්කමේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේම සැලසේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දායකත්වයේ දරපු පින්වතුන් අපේක්ෂා කරන ආකාරයට නම් සඳහන් කළ මිය පරලෝකීය ඒ පවුල්වලට සම්බන්ධ සියලු නෑහිතවතුන් මේ පින් අනුමෝදන් වේවා, සසර ගමන සුවපත් කර ගනීවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මිය ගිය සෑම දෙනාමත් පින් අනුමෝදන් වේවා. ඒ අයත් භව ගමන සුවපත් කර ගනීවා. දෙවියෝත් පින් අනුමෝදන් වේවා. දිවයිසුරු දියුණු කර ගනීවා. දායකත්වයේ දරපු ඔබටත් වගේම ධර්ම ශ්‍රවණය කරපු පින්වත් සෑම සියලු දෙනාටමත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා. කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීමට අපි සියලු දෙනාට මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව හිතේ දරාගෙන අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි.